ආයුබෝවන් වෙක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. රාජ්‍ය සේවකින් කොටස් වශයෙන් සේවයට කැඳවීමට රජයෙන් තීරණයක්. චක්‍රලේඛය නිකුත් කිරීම හෙට. ඊයේ ආසාදිතින් 893ක් දිස්ත්‍රික්ක 24කින් හඳුනාගෙන නිරෝධායන නීති කැඩූ 177කුත් අත්අඩංගුවට. වගකීමෙන් යුතුව පාසල් පවත්වාගෙන යාමට සෞඛ්‍යාංශවලින් උපදෙස්. අඛණ්ඩව 5 වෙනි දිනටත් ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතින් ලක්ෂ 3 ඉක්මවයි. ඇමරිකාවෙන් සහ එක්සත් රාජධානියෙන් වෛද්‍ය ආධාර. 2021 ඔස්කා සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය නොමැඩ්ලෑන්ඩ් හොඳම අධ්‍යක්ෂ සම්මානය පළමු වරට ආසියාතික කතකට. ශාසනික වශයෙන් වැදගත් සිද්ධි රැසකට මුල් වූ බක්පුර පසළොස්වක පොහොය අදයි. ශ්‍රී ලංකාවාසී බොහෝ බෞද්ධ ජනතාව කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අද සිය නිවෙස්වල සිට ආගමික වතාවත්වල නිරත වූ අතර ඒ හේතුවෙන් වෙහෙර විහාරස්ථානවල පැවතියේ ජනශූන්‍ය ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේගේ දෙවනි ලංකා ගමනේ සිදු වූයේ අදවන් බක්මහපුර පසළොස්වක පොහෝ දිනකයි. එවර උන්වහන්සේ නාගදීපයට වැඩම කරන්නේ චූලෝදර මහෝදර නාග ගෝත්‍රික රජවරු දෙදෙනා අතර මැණික් පුටුවක් වෙනුවෙන් ඇති වූ සටන සමතකයට පත් කිරීම සඳහායි. එමෙන්ම සිද්ධාර්ථ කුමරු ගිහිගේ නික්ම යාමට හේතු වූ සතර පෙර නිමිති වලින් පළමු පෙර නිමිත්ත වන මහල්ලෙකු දුටුවේද අදවන් පෝතිනික බව ඉතිහාසයේ සඳහන්. ශ්‍රී ලංකාවාසී බොහෝ බෞද්ධ ජනතාව කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අද සිය නිවෙස්වල සිට ආගමික වත්පිළිවෙත්වල නිරත වූ අතර ඒ හේතුවෙන් වෙනත් පෝය දිනවලමින් අද දිනේ වෙහෙර විහාරස්ථානවල එතරම් සැදැහැවතුන් දක්නට ලැබුණේ නැහැ. කළුතර බෝධියද අද සැදැහැවතුන් වෙනුවෙන් විවෘත කෙරුණේ නැහැ. බක්පුර පසළොස්වක පොහොය දිනේ නිමිත්තෙන් FM දෙරණ සංවිධානය කරන පොහොතින වැඩසටහන හිඟුරක්කුඩ කිරිමැටිය ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. මේ අතර සර්වන්ට් ඔෆ් ද බුද්ධ සංවිධානයට වසර 100ක් සපරීම නිමිත්තෙන් පැවති වැඩසටහනක් බම්බලපිටිය මෙත්තාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. කලක් තිස්සේ අභාවයට යමින් තිබූ අහුංගල්ල පාතේගම ශ්‍රී රාහුලාරාම විහාරය ගාලු දිසාවේ වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ විමුලවාස හිමියන්ගේ අධීක්ෂණය යටතේ නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව අභිනව දාගැබ් වහන්සේගේ කොත පැළඳවීම සිදු කරනු ලැබුවා. ඉදිකිරීමට නියමිත බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල් කළ තැබීමද ඉන් අනතුරුව සිදු කරනු අතර මෙම පූජෝත්සවයට සමගාමීව පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ භික්ෂුන් වහන්සේ උදෙසා දානමය පින්කමක්ද පැවැත්වුණා. පවතින වාතාවරණය යටතේ රාජ්‍ය සේවකීන් කොටස් වශයෙන් ආයතන වෙත කැඳවීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය හෙට නිකුත් කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ. මේ අතර ඊයේත් නව කොවිඩ් ආසාදිතින් 793 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඊයේ දිනේ දිස්ත්‍රික්ක 24කින් ආසාදිතින් 793 දෙනෙකු වාර්තා වුණා. ඉන් වැඩිම ආසාදිතින් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කෙන් වන අතර එම සංඛ්‍යාව 226ක්. කොළඹ දිස්ත්‍රික්කෙන් මොරටුව, පිළියන්දල, අවිස්සාවේල්ල, කොළඹ, වැල්ලවත්ත සහ බොරලැස්කම යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතින් වාර්තා වුණා.
දෙවනියට වැඩිම ආසාදිතින් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 82ක්. ඉන්පසු 71 දෙනෙකු වූ ආසාදිතින් වාර්තා වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. විදේශගතව සිට පැමිණි 10 දෙනෙකුද ඊයේ වාර්තා වූ ආසාදිතින් අතරට අයත්. එමෙන්ම තවත් COVID-19 ආසාදිත පුද්ගල මරණ දෙකක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 644 දක්වා ඉහළ ගියා. මියගොස් ඇත්තේ පොළොන්නරුව සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්. මාවනල ප්‍රදේශයේ පිහිටි හිඟුල අලුත්නුවර සහ හෙම්මාතකම යන ප්‍රදේශවල පුද්ගලයන් 92 දෙනෙකු පසුගියදා PCR පරීක්ෂණවලට යොමු කරනු අතර එහි වාර්තා අනුව ඉන් 45 දෙනෙකුටම වෛරසය ආසාදනය වී තිබෙනවා. මම හිතන්නේ ඒක 50%කට අධික තත්ත්වයක්. මේ අතර මාස 1ක දරුවෙක් සහ මාස 10ක දරුවෙකුත් සිටිනවා. පසුගිය අවුරුදු සමය තුළ කුරුණෑගල ප්‍රදේශයෙන් නෑදෑ පිරිස් පැමිණීම නිසා තමයි මේ රෝගය මේ ප්‍රදේශයට ඇවිල්ලා තියෙන්නේ. මීගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනා ගැනීමෙන් පසු එම පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් 11 දෙනෙකු නිරෝධායනයට යොමු කෙරුණා. පොලිස් ස්ථානයේ විෂ බීජ හරණයට ලක් කිරීමෙන් පසු අවට පොලිස් ස්ථානවල නිලධාරීන් යොදවා යලි මහජන සේවාවන් අද උදැසන සිට ආරම්භ කරනු ලැබුවා. කන්තලේ සමුපාකාරී සභාපතිවරයාටත් වෛරසය ආසාදනය වීම නිසා ඔහුගේ පවුලේ සෙසු සමාජිකයන්ටත් කොවිඩ් පරීක්ෂණ සිදු කර තිබුණා. එහිදී එම පවුලේ සිටි පෙර පාසල් සිසුවෙකුට වෛරසය ආසාදනය වීම නිසා එම සිසුවා ඉගෙනුම ලබන කන්තලේ තුනේ කෑල්ල ප්‍රදේශයේ පෙර පාසලේ සිසුන් 20 දෙනෙකු පමණ ඊයේ PCR පරීක්ෂණයට ලක් කෙරුණා. එහි වාර්තා හෙට ලැබීමට නියමිතයි. කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලටගෙන බුත්තර නගරයේ සියලු වෙළඳ සැල් අද උදෑසන සිට වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා. මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ සිට දින 3කට වසා දැමුනේ එහි සේවයෙන් නිරත පුද්ගලයන් 48 දෙනෙකුට වෛරසය ආසාදනය වීමත් සමගයි. කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානයේ වසා ඇති බවට නිසි පරිදි දැනුවත් නොවූ ඇතැම් ගොවීන් සිය නිෂ්පාදන රැගෙන අද පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා. පවතින වාතාවරණ යටතේ රාජ්‍ය සේවකින් යලි කොටස් වශයෙන් ආයතන වෙත කැඳවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිලිට ගනිමින් ආයතනවල සේවකීන් ගෙන්වා ගැනීම සීමා කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව සේවකීන් ගෙන්වන ආකාරය පිළිබඳව ආයතන ප්‍රධානීන්ට බලය පැවරීමටයි තීරණය කර ඇත්තේ. ඊට අදාළ චක්‍රලේඛය හෙට නිකුත් කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ. මේ අතර ඉදිරි සති දෙක තුළ රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු උත්සව තහනම් කෙරුණද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මංගල උත්සව පැවැත්වීම සඳහා පමණක් අවසර ලබා දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ මංගල උත්සව කලින් සූදානම් කර ඇති බැවින් ඒවා නවතා දැමිය නොහැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි. පැතිර යන COVID-19 තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලටගෙන නියමිත සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව මංගල උත්සව පැවැත්වීමට හැකියාව පැවතියද වෙනත් කිසිදු උත්සවයක් හෝ සාදයක් පැවැත්වීම තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ අතර COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ත්‍රිකුණාමලයේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් යලි දැනුම් දෙනතුරු වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කර තිබෙනවා. මේ අවස්ථාවේදී අපි දන්නවා අපේ රට පුරාම පාසල් විවෘත කරලා තියෙනවා. ඒ තත්ත්වයේ යටතේදී සමහර අවස්ථාවලදී පාසල් වලත් COVID-19 වැළඳුණු රෝගීන් ඒ වගේම පාසල් ශිෂ්‍යයින් ඒ වගේම ගුරුවරුන් සමහර අවස්ථාවලදී අපිට හමු වෙන අවස්ථා තියෙනවා. මෙතනදී බොහෝ අවස්ථාවලදී ඔවුන්ට රෝගය වැළඳී තිබුණේ පාසල් වලට වඩා බාහිර අවස්ථාවලට සහභාගී වීම නිසා. නමුත් දරුවන්ගේ අධ්‍යාපනය දිගටම පවත්වාගෙන යාම සඳහා පාසල් දිගටම පැවැත්වීම වඩාත්ම සුදුසුයි. ඒ තත්ත්වය යටතේදී ඉතාමත්ම ප්‍රවේශමෙන් සහ වගකීමෙන් පාසල් කටයුතු වලට සහභාගී වෙනවා නම් පාසල් ශිෂ්‍යයෝ ඒ වගේම ගුරුවරු ඒ වගේම දෙමව්පියන්ගේ දායකත්වයට නිසි පරිදි ලැබෙනවා නම් අපිට අභියෝගයෙන් තොරව පාසල් සමහර විට පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. මේ අතර පවතින කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් අද දින බිග් ෆෝකස් වැඩසටහනේදීද අවධානය යොමු වුණා. රට ඉඳලාපු විශාල පිරිසට අදටත් රැකියා නැහැ. වගේම ගෙවල් වල ඉන්න බොහෝ පිරිසක් එක්ක වීරස් එකක් ඇවිල්ලා අයින් කරලා දාලා. ඉතින් මේක තාම පෙනුන්නේ නැහැ කියලා ඔබතුමාලා විශ්වාස කරනද මේක සෞඛ්‍ය අංශයෙන්ම විතරක් බලන එක අසාධාරණයි කියන එක. මහජතුමා. ඔව් දැන් මෙහෙමයි. කියන එක යම් කිසි දුරට ඇත්තක් තියෙනවා මම මේක පිළිගන්නවා. හැබැයි මෙහෙම බලමු. දැන් මේක තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජනාධිපතිවරු ජනාධිපතිතුමන් කිව්වා මේක එන්නත් කරන්න ඕන කියලා. ඒ ස්ථාවරය තමයි මම ඔක්කොම වෛද්‍යවරු ඉන්නේ. මොකද අනිවාර්යෙන් එන්නත් කරන්න ඕනේ. මොකද ඒක තමයි ඉදිරියට යන්න පුළුවන් ක්‍රමය. එන්නත ගත්තොත් කොවිඩ් වලින් මැරෙන්නේ නැහැ. ඒක තමයි අපි මොකද අපි විද්‍යාව පිටිපස්සෙන් තමයි යන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ විද්‍යාත්මක පෙන්වලා තියෙනවා ඉන්නත් ගැහුවොත් හැදෙන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා පොඩ්ඩක්. හැබැයි එකක් තමයි ට්‍රාන්ස්මිෂන් එක කැඩෙනවා. අනිත් එක තමයි කොවිඩ් වලින් මැරෙන්නේ නැහැ. ඒක දැනුත් ඒක අපිට පේනවා.
අකණ්ඩව පස්වැනි දිනටත් ඉන්දියාවේ නව කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 3 සීමාව ඉක්මවා ගියා. මේ අතර එරටට වෛද්‍ය ආධාර ලබා දීමට ඇමරිකාව සහ එක්සත් රාජධානිය ඉදිරිපත් වී සිටිනවා. ඉකුත් වසරේ මාර්තුවේ සිට මේ දක්වා ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව ගෙවිය ගිය සතිය පුරා ඉන්දියාවෙන් වාර්තා වූයේ ජලි අතීත විශාල මහනුවරක කේදාන්තය සිහිපත් කරමින්. විදෙස් මාධ්‍ය අනාවරණ කළේ ඉන්දියාවේ අගනගරය වන නවදිලි නුවර වේගයෙන් විනාශය වෙත යමින් පවතින බවයි. තැනතන මළසිරුරු පිලිස්සෙන සෑම ගින්නක් සමගම ඉන්දියානුවන්ගේ ආත්ම විශ්වාසයද ගිලිහී යන බව විදෙස් වාර්තා පවසනවා. मतलब मैं इससे भयावह स्थिति नहीं हो सकती. I've never seen such a terrifying situation. I can't believe that we're in the capital of India. People aren't getting oxygen and they're dying like animals, he says. We don't even have enough resources to cremate them properly. डेड बॉडी जलाने के लिए, उठाने के लिए, हॉस्पिटल के लिए हर जगह आदमी परेशान. මේ තමන් සේවය කරන රෝහලේ ඔක්සිජන් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව දුරකථනින් විමසා බලන ශිවන්ගි මෙහෙරා. Nothing is being done. I don't know government is sleeping or what they are doing. I am totally disheartened in the situation which I am seeing. Government is a literal failure. A person cannot live here in Delhi. A person cannot even die peacefully in Delhi. ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් ශිවන්ගිටත් තම මුත්තනුවන් අහිමි වී තිබුණා. මේ කොවිඩ් නව ව්‍යාප්තිය හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇති නවදිලි නුවර කුඩා රෝහලක්. We have been spending sleepless nights since last 1 week. I mean, at times we feel like crying. මේ අතර ඉන්දියාවට ශනික වෛද්‍ය ආධාර ලබා දෙන බවට ඇමරිකාව පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව ඖෂධ ප්‍රතිකාර පරීක්ෂණ කට්ටල, ශ්වසන ආධාරක යන්ත්‍ර, පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල සහ ඔක්සිජන් සැපයුම් ලබා දීමට නියමිතයි. ශ්වසන ආධාරක යන්ත්‍ර සහ ඔක්සිජන් සාන්ද්‍රක ඇතුළු වෛද්‍ය උපකරණ සහිත ගුවන් යාන 9ක් ඉන්දියාවට පිටත් කර හැරීමට එක්සත් රාජධානිය පියවරගෙන තිබෙනවා. ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද 14 කෝටි 78 ලක්ෂ 9000 සීමාව ඉක්මවා ගියා. කොවිඩ් හේතුවෙන් ලෝපුරා සිදු වූ මුළු මරණ ගණන 31 ලක්ෂ 22000කට අධිකයි. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතීන් අදත් මෙලෙස අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෙරටේ මිනිස්සු යුක්ති ඉල්ලා සිටිනවා. කිසිවෙකු මේ සිද්ධිය සම්බන්ධව ඍජු හෝ වක්‍ර සම්බන්ධයක් තිබෙනවා නම් තරාතිරම නොබලා ඒ අය වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මකයි. මේ දිනවල ආණ්ඩුව පාස්කු ප්‍රහාරය නැමැති ටෙලිනාට්‍යගේ රූප ගත කිරීම කරනවා. රිෂාඩ් බදුදීන් මැතිතුමා අත්අඩංගුවට ගැනීම රූපගත කළා. මෙය අපි දකින්නේ හුදු නාට්‍ය රඟ දැක්වීමක් විදිහට. මහා මොලකරුව අල්ලන්න ගියේ කෑ ගහනවා. ඒකට පාර්ලිමේන්තුව කළු ඇදගෙන එනවා. හැබැයි හරියට මේකේ පරීක්ෂණය කරන්න ගියාට පස්සේ මේක අපේ පැත්තේ එක්කෙනෙක්, එයාගේ පැත්තේ එක්කෙනෙක් කියලා කියන්න බෑ. වරද කරා නම් කවුරුත් වරදට දඬුවම් විඳින්න ඕන. ඒකයි පැහැදිලිව මෙරටේ නීතිය. රිෂාඩ් බදුදීන් කියන්නේ මේකේ එක පුරුකක් විතරයි. ආරක්ෂක අංශ වලින් විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු සොයලා බලලා මේවට මුදල් වියදම් කරපු සහාය දීපු මහා මොලකරුවන් අත්අඩංගුවට ගත යුතුයි. අපිට තියෙන්නේ ඒ පිපිරීමට හේතු කාරණා. ඒවා සොයා නොබැලුවේ කවුද? ආගේ ඇත්තට මේ වරද උනේ. මේවා ගැන සොයලා අවශ්‍ය නීතිමය කටයුතු කරන්න. එහෙම නැත්නම් කැලේ නීති අනුව වැඩ කරන්න බෑ. පසුගිය 21 වනදා මාතලේ රත්තොට දොබගොඩ කැලයක තිබී හමු වූ පිලිස්සුණු ශරීර කොටස් වලට අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට පොලිසියට අද හැකි වුණා. මෙම ඝාතනයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. මාතලේ රත්තොට දොඹගොඩ කැලයක තිබී පසුගිය 21 වෙනිදා පුද්ගලයෙකුගේ පිලිස්සුණු ශරීර කොටස් කිහිපයක් හමු වූ අතර ඒ පිළිබඳ පරීක්ෂණ පොලිසිය විසින් සිදු කරනු ලබනවා. පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ ඔහු තලාහින දාඹුගහවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් වන ව්‍යාපාරිකයෙක් බවයි. තලාහින ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ලේ පැල්ලමක්ද දකින්නට හැකි අතර එම පුද්ගලයාව නිවසේදීම ඝාතනය කර පසුව ශරීර කොටස් මාතලේ ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවට පොලිසිය සැක පළ කරනවා. ඔහුට අයත් මෝටර රථය අනුරාධපුර ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර ඔහු සමග සිටි සමීපතමයෙක් මේ වන විට අතුරුදන් වී ඇති බවද වාර්තා වනවා. පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින අතර ඝාතනයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සවස සිදු කිරීමට නියමිතයි. දැන් තවත් පුවත් කිහිපයක්. වේයන්කුට නයිවල මාබෝතල ප්‍රදේශයේ මීට මාස 3කට පෙර මව අහිමි වූ වයස අවුරුදු 4ක සහ දස හැවිරිදි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඊයේ පැවිදි දිවියට ඇතුළත් වුණා.
ඒ පූජ්‍ය මාබොදල සමිතානන්ද හිමි සහ පූජ්‍ය මාබොදල චන්දානන්ද හිමි නමින්. සිය මෑණියන්ගේ තෙමස්පූර්ණ ධර්මදේශනාවටත් උන්වහන්සේ දෙපළ නිවසට වැඩම කිරීමත් විශේෂත්වයක්. සුනාමි වේසනින් අබලන් තත්වයට පත් වූ මාතර කොටුවේගොඩ ජයසුමන පිරිවෙන් විහාරස්ථානයේ විහාර මන්දිරයේ කඩා වැටීමේ අවධානමකට ලක්ව තිබෙනවා. මෙහි සංරක්ෂණ කටයුතු සිදු කරන ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලට බාර දී ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ඊට අදාළ ප්‍රතිපාදන නොමැති බැවින් සංරක්ෂණ කටයුතු ප්‍රමාද වන බවයි. භික්ෂුන් වහන්සේ 89ක් අධ්‍යාපනය හදාරන හාලියල නාරංගල ලුණුගල්ල රතනගිරි විහාරස්ථානයේ පිහිටි ශ්‍රී විද්‍යාසාගර මහපිරිවෙන පවත්වාගෙන යන්නේ අඩුපාඩු රැසක් මැද්දේ. සංඝාවාස පහසුකම් පවා අවම මට්ටමක පවතින මෙම පිරිවෙන කෙරෙහි බලධාරීන්ගේ අවධානය පවා ගිලිහි ඇති පසුබිමක පරිත්‍යාගශීලී ඔබේ අවධානය නියෝජ්‍ය පරිවිනාධිපති හිමියන් අපේක්ෂා කරනවා. ඇඹිලිපිටිය ඕමල්පේ මහාවිද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකා නිල ලාංඡන පැලැන්වීමේ උත්සවය විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැතුණා. එමෙන්ම බාලදක්ෂ වර්ණ ප්‍රදාන උත්සවයේද විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. බාලදක්ෂ නීතියට කීකරු වීමටද බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයේදී ලක්ෂයන් සඳකැන සහ චාමික කරුණාරත්න කණ්ඩායමට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා. පළමු ටෙස්ට් තරගය අවසන් වීමෙන් පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා. මේ විකට්ටගේ මට 50ක් නම් ඇත්තටම මදි. මොකද අපි දැක්කා බංග්ලාදේශ කණ්ඩායමේ එන හැම එක්කෙනාම වගේ ලකුණු රැස් කරනවා. රාක් ගාලා මේකෙන් මම හිතන්නේ මේ විකට්ටගේ සැනසීමට තියෙන තරම් ක්‍රීඩකෙක් නෙවෙයි මම 50 කරගන්න 100 150 කරගන්න. ඉතින් හිතුවේ පුළුවන් තරම් ලකුණු ගහ ගන්නවා මට. මොකද මේ වගේ කඩුල්ලක් ආයත දේශින් හම් වෙන්න අපි ඔපචුනිටි හම් වෙන හැම වෙලේම හොඳින් ක්‍රීඩා කරන්න තමයි බලන්නේ. මම දන්නවා මම හොඳින් ක්‍රීඩා කරොත් කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයෝ ඉතා හොඳට ක්‍රීඩා කරන නායකයෙක් විදිහට ඒ වගේම පිටිකරුවෙක් විදිහට මම කරන්න පුළුවන් හැමදේම මම පුළුවන් තරම් එතනදී කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් අපි ලහිරු කුමාරත් අපිට ඇති වෙනවා සෙකන්ඩ් ටෙස්ට් එකට. ඉතින් කණ්ඩායමේ ස්ථාන කීපයක් වෙනස් වෙයි. ඊට තව ක්‍රීඩකයෝ දෙන්නෙක් නැවත කණ්ඩායමට ඇතුල් වෙනවා. ඉතින් කණ්ඩායමේ අලුතෙන් එකතු වෙනවා ලක්ෂණ සඳකැනුයි වගේම ජාමික කරුණාරත්නයි. තරග ඉවර කරනකොට අපි හොඳ මානසිකත්වයක හිටියා. ජයග්‍රහණය කරන්න පුළුවන් තැනකට අපි ඇවිල්ලා හිටියා. ඉතින් මම ඒ සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වෙනවා. 2021 ඔස්කා සම්මාන උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හිදී පැවැතුණා. එහිදී නෝමෑඩ්ලෑන්ඩ් චිත්‍රපටය මෙවර හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබුවා. 93වෙනි ඔස්කා සම්මාන උළෙල මෙවර ලොස් ඇන්ජලිස්හි ඩොල්බි රඟහලේදී පැවැතුනේ සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන්. ඒ කොවිඩ් වාතාවරණය සැලකිල්ලට ගනිමින්. නෝමෑඩ්ලෑන්ඩ් හොඳම චිත්‍රපටය වෙනුවෙන් මෙවර සම්මාන උළෙලේදී චිත්‍රපට 8ක් නිර්දේශ වී තිබූ අතර ඒ අතරින් සම්මානයට පාත්‍ර වූයේ නොමැඩ්ලෑන්ඩ් චිත්‍රපටයයි. ඒ අධ්‍යක්ෂණය කළ ක්ලෝයි ෂාවෝ වසරේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තා. We thank all the hearts and hands that come together to make this movie. ඔස්කා සම්මාන උළෙලකදී ආසියාතික කාන්තාවක් හොඳම චිත්‍රපට අධ්‍යක්ෂකවරිය ලෙස ඔස්කා සම්මානය හිමි කරගත් පළමු අවස්ථාව මෙයයි. මේ අතර නොමැඩ්ලෑන්ඩ් චිත්‍රපටය වෙනුවෙන් රංගන දායකත්වය දැක්වූ ෆ්‍රාන්සස් මැක්ඩොනල්ඩ් 2021 වසරේ හොඳම නිළියට හිමි ඔස්කා සම්මානයෙන් පිදුම් ලැබුවා. හොඳම නළුවාට හිමි සම්මානය ද ෆාදර් චිත්‍රපටය වෙනුවෙන් රංගන දායකත්වය දැක්වූ ඇන්තනි හොප්කින්ස් හිමි කරගත්තා. 83 හැවිරිදි විය පසු වන ඇන්තනි හොප්කින්ස් ඔස්කා සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානය හිමි කරගත් වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙනවා. ඒත් සමගින් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.